ආයිබෝන් ළමයි අද අපි KD හා සම්බන්ධ තවත් සංකීර්ණ ගැටලුවක් සාකච්ඡා කරමු. මේක ළමයි KD අගයත් කෘමිනාශක නිස්සාරණය හා සම්බන්ධවත් ආපු ගානක්. හරිද? මේ ගාන ළමයි දේවි බාලිකා කොලෙජ් එකේ 2018 අවුරුද්දේ අන්තිම ටර්ම් ටෙස්ට් එකේ රචනා පේපර් එකේ 5B විදිහට ආපු ගාන. හරිද? මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මේ පැටර්න් එකේ ගානක් එක්සෑම් එකට එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. මොකද අපි රසායන විද්‍යාව හා සම්බන්ධව ෆිසිකල් කෙමිස්ට්‍රි වලට තියෙන e-books ගත්තහම ළමයි ඒ e-books වල මෙන්න මේ පැටර්න් එකේ ගණන් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් එක්සෑම් එකට ගානක් දාද්දී ওই e-books වල තිබ්බ ගණන් පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරලා එක්සෑම් එකට ආපු අවස්ථා තියෙනවා ඉතිහාසය තුල. ඒ නිසා ළමයි මේ පැටර්න් එක අපි තේරුම් ගමු. හරි දැන් එහෙනම් අපි ගානට යමු. හරි ළමයි ගානෙන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ළමයි. හරිද? ග්ලයිකෝෆොස්ෆේට් යනු කෘෂිකර්මාන්තයේදී බහුලව භාවිතා වන වල් නාශකයකි. එය ජලයේ මෙන්ම කාබනික ද්‍රාවණ වලද දියවේ කියලා කියනවා. අන්න ග්ලයිකෝෆොස්ෆේට් කියන්නේ කාබනික ද්‍රාවකවලයි ජලයේ දියවෙන සංයෝගයක් නම් එහෙනම් මේ හදන්න යන්නේ ජලය සහ කාබනික කලාපයක් අතර ග්ලයිකෝෆොස්ෆේට්ගේ ව්‍යාප්තිය ගැන අධ්‍යයනය කරන්න. පළවෙනි වගන්තියෙන්ම අන්න ඔක ළමයි තේරුම් ගන්න. අපිට කියනවා ග්ලයිකෝෆොස්ෆේට් වරහන් ඇතුලේ දාලා තියෙනවා ඒ ලෙස නම් කර ඇති කියලා වලින් දූෂිත වී ඇති වැවක ජලයේ ඒහි සංයුතිය සොයා ගැනීම සඳහා කරන ලද පරීක්ෂණයක් පහත් දැක්වේ කියලා. දැන් ළමයි මේ පළවෙනි වාක්‍ය දෙකෙන් මොකද්ද අපි තේරුම් ගන්න ඕන දේ? ග්ලයිකෝෆොස්ෆේට් කියන කෘමිනාශකය ජලය සහ කාබනික කලාපයක් අතර ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතයක් ඇති කරගන්න පුළුවන් සංයෝගයක්. ඊළඟට කියනවා ගමක වැවක් තියෙනවා මේ වැව ග්ලයිකෝෆොස්ෆේට් වලින් දූෂණය වෙලා තියෙන්නේ මේකේ ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය හොයාගන්න පරීක්ෂණයක් කරලා තියෙන්නේ කියලා. හරිද? තව දෙයක් කියනවා ළමයි ග්ලයිකෝෆොස්ෆේට්ගේ සූත්‍රය දීලා අපිට කියනවා මෙතනින් එහාට ග්ලයිකෝෆොස්ෆේට් සඳහා සංකේතය ලෙස කැපිටල් A පාවිච්චි කරන්න කියලා. හරිද? right. දැන් ළමයි අපි ඉස්සෙල්ලාම රෝම අංක 1ට හැරෙමු. right. බලමු මොනවද අහන්නේ කියලා. එහි මිලිග්‍රෑම් 40ක් අඩංගු වන ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500ක්. හරිද? CCl4 ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක් සමග හොඳින් සොලවා සෙල්සියස් 25 දී සමතුලිත වීමට ඉඩ තබන ලදි කියලා කියනවා. එහෙනම් මෙතනදී මොකක්ද වෙන්නේ? ග්ලයිකෝෆොස්ෆේට් හිටියේ ජලීය කලාපය තුල එකතු කරේ සංශුද්ධ CCl4. එහෙනම් CCl4 කලාපයයි ජලීය කලාපයයි එකිනෙකින් ස්පර්ශව ස්තර දෙකකට වෙන් වෙන්න ඕන. ග්ලයිකෝෆොස්ෆේට් කියන සංයෝගයේ මිලිග්‍රෑම් 40 ආරම්භයේදී හිටියේ ජලීය කලාපය තුලනේ. ඔය A වලින් මිලිග්‍රෑම් 40ක් තිබුණා. A වලින් යම් කොටසක් CCl4 කලාපයට ගමන් කරා. CCl4 කලාපයට ගමන් කරපු A වලින් තව කොටසක් ජලීය කලාපයට ආවා. ඔන්න දැන් කලාප සමතුලිතයක් ඇති කරගත්තා. හරිද? ඊළඟට කියනවා ඉන්පසු CCl4 ස්තරය වෙන් කර CCl4 මුළුමනින්ම වාෂ්ප වන තෙක් රත් කරනවලු. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ CCl4 ස්තරය වෙන් කර ගන්නවලු. ළමයි CCl4 ස්තරය වෙන් වෙන්නේ නිකන් නෙමෙයි සමතුලිත විට CCl4 කලාපයේ තිබුණු A සමගයි. ඊළඟට කියනවා මෙන්න මේ CCl4 ස්තරය මුළුමනින්ම වාෂ්ප කරනවලු. ළමයි එහෙනම් දැන් මෙන්න මේ A සහිත CCl4 ස්තරය රත් කරලා හරි CCl4 සම්පූර්ණයෙන්ම වාෂ්ප කරනවයි කියලා. එහෙනම් ළමයි CCl4 සම්පූර්ණයෙන්ම වාෂ්ප කරවතින් මෙතන ඉතුරු වෙන්න ඕන කවුද? ඉතුරු වෙන්න ඕන කැපිටල් A කියන ග්ලයිකෝෆොස්ෆේට් වලින් 37.5 මිලිග්‍රෑම්. ඒක ළමයි ගානේ දත්තයක් විදිහට දෙනවා. right? දැන් ළමයි CCl4 කලාපේ පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 100යි. ළමයි එහෙමනම් right මෙතනින් අපිට හොයාගන්න පුළුවන් සමතුලිත විට CCl4 කලාපයේ ඝන සෙන්ටිමීටර් 100ක හිටපු A ගේ ස්කන්ධය. එහෙනම්
ඝන CCl4 ඝන සෙන්ටිමීටර් 100ක හිටපු Aගේ ස්කන්ධය දන්නව නම් Aගේ ස්කන්ධය CCl4 ගේ පරිමාවෙන් බෙදලා සමතුලිත විට CCl4 කලාපය තුල එහි සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? තව දෙයක් ළමයි. ආරම්භයේදී කලාප දෙක අතරම ව්‍යාප්ත වෙන්න බලාගෙන හිටපු ග්ලයිකෝපොස්පේට්ගේ ස්කන්ධය කීයද? මිලිග්‍රෑම් 40යි. සමතුලිත වුණහම CCl4 කලාපය තුල තියෙන ප්‍රමාණය කීයද? 37.5 මිලිග්‍රෑම්. එහෙනම් ආරම්භයේදී 40ක් මිලිග්‍රෑම් තිබුණා නම් සමතුලිත විට CCl4 කලාපය තුල 37.5 මිලිග්‍රෑම් තියෙනවා නම් ඉතුරු 2.5 ළමයි කොහෙද තිබිලා තියෙන්නේ? ජලීය කලාපේ. පැහැදිලිද කියපු දේ? එහෙනම් ළමයි අපිට පුළුවන් ඔය දීලා තියෙන දත්ත වලින් සමතුලිත විට CCl4 කලාපය තුල A ගේ සාන්ද්‍රණයයි සමතුලිත විට ජලීය කලාපයේ A හි සාන්ද්‍රණයයි හොයාගන්න. ඔය A කියලා කියන්නේ කාටද? ග්ලයිකෝපොස්පේට් වලට. හරි. අපි ළමයි දැන් එහෙමනම් ඉස්සෙල්ලාම අන්න ඔය වැඩේ කරමු. එහෙනම් සමතුලිත විට කියලා ලියමු. හරිද? රයිට්. කමා එකක් දාලා පල්ලහැට අරගමු. රයිට්. අපි එහෙනම් A හි සංයුතිය හොයමු CCl4 කලාපයේ. හරි. CCl4 කලාපයේ තුල තිබුණු ස්කන්ධය 35යි 37.5යි මිලිග්‍රෑම්. හරිද? පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 100යි. ඕක මං ඝන සෙන්ටිමීටර් 100 විදිහටම තියාගෙන ඉන්නම් මිලිග්‍රෑම් කරන්න මේ ඝන ඩෙසිමීටර් කරන්න යන්න නැතුව. හරිද? ඊළඟට ජලීය කලාපයේ එහි සාන්ද්‍රණය අපි හොයමු. ළමයි ආරම්භයේදී කලාප දෙක අතරම ව්‍යාප්ත වෙන්න බලාගෙන හිටපු ග්ලයිකෝපොස්පේට්ගේ ස්කන්ධය මිලිග්‍රෑම් 40යි නම් සමතුලිත විට CCl4 කලාපය තුල තියෙන මුළු ග්ලයිකෝපොස්පේට් ප්‍රමාණය 37.5යි නම් 40න් 37.5 කඩු කරපුවාම උත්තරේ කීයද? 2.5ක් වෙනවා. ඒ 2.5 තිබිලා තියෙන්නේ ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 500ක. එහෙනම් දැන් ළමයි අපි කරන්න ඕන මොකක්ද? මිලිග්‍රෑම් 40න් අඩු කරන්න 37.5ක්. හරිද? එතකොට ජලීය කලාපයේ සමතුලිත විට එහි ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒක බෙදන්න ඝන සෙන්ටිමීටර් 500න් මේ ඝන සෙන්ටිමීටර් 500 මම මේ ඩෙසිමීටර් වලට හරවන්න යන්නේ නැහැ. මොකද KD ප්‍රකාශනයට දාපුවාම ඒකක සමාන නිසා ළමයි කැපිලා යනවා. රයිට්? හරි. දැන් අපෙන් ඊළඟට අහනවා ළමයි මොකක්ද? CCl4 සහ ජලය අතර එහි ව්‍යාප්ති සංගුණකය. දැන් ළමයි KD ප්‍රකාශනයක් ලියන්න කලින් අපි ඒ KD ප්‍රකාශනය ප්‍රතික්‍රියාවක් විදිහට ලියලා ඉන්න ඕන. දැන් අහන්නේ CCl4 සහ ජලය අතර නම් KD අනුපාතයේ උඩින් ඉන්න ඕන කවුද? CCl4. එහෙනම් ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල පැත්තේ ඉන්න ඕන CCl4 කලාපයයි. එහෙනම් CCl4 කලාපය මෙතනින් ලිව්වා. right? ජලීය කලාපය මෙතනින් ලිව්වා. ඊළඟට KD ප්‍රකාශනය ලිව්වා. එහෙනම් එහි සංයුතිය CCl4 කලාපය තුල බෙදන්න එහි සංයුතිය ජලීය කලාපයෙන්. එහෙනම් එක්සෑම් එකේදී ළමයි මේකටත් වැඩි ලකුණු හම්බ වෙනවා, මේකටත් වැඩි ලකුණු හම්බ වෙනවා. දැන් අපිට තියෙන්නේ පරිස්සමෙන් ආදේශ කරලා අන්තිම උත්තරයට යන්න. right? එහෙනම් KD සමානයි 37.5යි මිලිග්‍රෑම් කියන එක බෙදන්න ඝන සෙන්ටිමීටර් C. හරිද? මෙතන 2.5 මිලිග්‍රෑම් කියන එක බෙදන්න ඝන සෙන්ටිමීටර් 500න්. හරිද? මෙතනත් ළමයි ඒකක සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. හරිද? දැන් අපි මේක තව ටිකක් සරල කරගමු. මෙතන තියෙන්නේ 37.5. හරිද? ඕක බෙදන්න වෙන්නේ C න්. හරි. ඒතර ඕක හරස් ගුණ වෙන්නේ 2.5 මෙතන 500 මෙතන. හරි. එහෙනම් මේකයි කපලා දැම්මා. හරිද? මේ දශම ස්ථානය කපලා දාන්න. ඊට පස්සේ මෙතන 5 25න් කපන්න. එහෙනම් 25 5න් කැපුවොත් 5ක් වෙනවා. එහෙනම් 37.5 බෙදන්න මේ 375 බෙදන්න තියෙන කීයෙන්ද? 5න්. 375 5න් බෙදපුවාම ළමයි කීයක් එවිද? 37ට
පහේව තියෙනවා ළමයි කීයක්ද 7ක්. හරිද 35යිනේ. දෙකක් ඉතුරුයිනේ. දෙකක් නම් 25ක්නේ. 25ට අය පහේව තියෙනවා 5ක්. එහෙනම් ළමයි KD යගේ අපිට එනවා කොච්චරක් කියලාද 75ක් කියලා. එහෙනම් මෙන්න අවසන් පිළිතුර CCl4 සහ ජලය අතර එහි ව්‍යාප්ති සංගුණකය 75යි. හරිද? දැන් ළමයි මේ ගානේ අපේ අරමුණ වුණේ මොකක්ද? ගමක තිබුණ වැවක් ඒ වැවේ ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය හොයාගන්න. හරිද? දැන් මේ තාම අපි මේ අධ්‍යයනය කරේ ගමෙන් ගත්ත ගමේ වැවෙන් ගත්ත වතුර සාම්පල් එකක් නෙමේ CCl4 සහ එහි ව්‍යාප්ති සංගුණකය අපි ඉස්සෙල්ලාම හොයාගත්තා. මේ අපි ලැබ් එකේදී කරපු ප්‍රැක්ටිකල් එක. ලැබ් එකේදී කරපු ප්‍රැක්ටිකල් එකක් තමයි මේ මෙතනින් අපි ඉස්සෙල්ලාම හොයාගත්තේ CCl4 කලාපයයි ජලයයි අතර එහි ව්‍යාප්තියට අදාළ KD අගය. මේ KD අගය ඉස්සරහට අපි දැන් පාවිච්චි කරනවා අර වැවෙන් ගන්න ජල සාම්පලය සඳහා. බලමු එතෙන්ට යන්නේ කොහොමද කියලා දැන්. ළමයි රෝමාංක 2. මෙතනින් අපිට කියන්නේ දැන් මෙහෙම දෙයක්. ඒ මිශ්‍ර වී ඇතැයි සැක කරනු ලබන වැවෙන් ගත් ජලය ඝන සෙන්ටිමීටර් 500ක් ඉහත පරීක්ෂණයට භාජනය කළ විට ලැබුණු ශේෂයේ එහි මිලිග්‍රෑම් 30ක් අඩංගු වෙනවා කියලා කියනවා. අපෙන් අහන ප්‍රශ්නය මෙන්න මේ වැව් ජලයේ right අඩංගු එහි සංයුතිය ppm වලින් හොයන්නලු. right. එහෙනම් ළමයි දැන් අර ඉහත පරීක්ෂණය කියලා කිව්වහම ඉහත පරීක්ෂණයේදී රෝමාංකයේදී කරේ මොකක්ද? ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක් තිබුණා. ඒකට CCl4 ඝන සෙන්ටිමීටර් 100ක් දැම්මා. සමතුලිත වෙන්න ඉඩ හැරියා. ඊට පස්සේ කරේ මොකක්ද? CCl4 ස්තරය වෙන් කරගන්නවා ඒ සහිතවම ඊට පස්සේ CCl4 වාෂ්ප කරනවා. CCl4 වාෂ්ප කරපුවාම ඉතිරි උනේ ඒනේ. දැන් ඔය ප්‍රැක්ටිකල් එකම තමයි රෝමාංක 2ේදී කරන්නේ. වෙනසකට තියෙන්නේ මෙතනදී ආරම්භක ජල පරිමාව වෙන්නේ වැව් ජලයයි. හරිද? ඒ වැව් ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක්. එහෙනම් වැව් ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක් අරගෙන තියෙනවා. ඒකේ ග්ලයිකෝෆොස්ෆේට් කියන කෘමිනාශකය ඉන්නවා. ඕකට CCl4 ඝන සෙන්ටිමීටර් 100ක් දාලා සමතුලිත වෙන්න ඉඩ හැරලා තියෙනවා. හරිද? සමතුලිත වුණාම කලාප දෙකකට වෙන් වෙනවා. මෙන්න ජලීය කලාපය, මෙන්න CCl4 කලාපය. කැපිටල් A කලාප දෙකේම ව්‍යාප්ත වෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? CCl4 ස්තරය A සහිතවම වෙන් කර ගන්නවා. CCl4 ගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි කියන එක දැන් මතක තියෙන්න ඕන. ඔක ආයේ දැන් ගානේ නැවතත් රිපීට් කරන්න යන්න ළමයි. හරිද? දැන් කරන්නේ මොකක්ද? සමතුලිත විට වෙන් කරගත්ත CCl4 කලාපය රත් කරලා CCl4 වාෂ්ප කරනවා. CCl4 වාෂ්ප කරාට පස්සේ ලැබෙන ශේෂයේ ඉන්නේ කවුද ළමයි? A විතරයි. Aගේ ස්කන්ධය කොච්චරක් වෙනවද ළමයි? මිලිග්‍රෑම් 30ක් වෙනවලු. දැන් ළමයි මෙතනින් අපිට හොයාගන්න පුළුවන් මොකක්ද? සමතුලිත විට CCl4 කලාපයේ Aගේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. හරි. අපි ළමයි ඉස්සෙල්ලාම අන්නක හොයාගමු. එහෙනම් සමතුලිත විට කියලා ලිව්වා. හරිද? CCl4 කලාපය තුල Aගේ සාන්ද්‍රණය හොයාගමු. හරි. එතකොට Aගේ ස්කන්ධය උනේ මිලිග්‍රෑම් 30යි. පරිමාව උනේ ඝන සෙන්ටිමීටර් 100යි. මේක ළමයි සුළු කරන්නේ නැතුව මෙහෙම තියාගමු. හරි. දැන් අපි දන්නේ නැහැ සමතුලිත විට ජලීය කලාපයේ Aගේ සාන්ද්‍රණය. හැබැයි ළමයි KD අගය අපි 75යි කියලා හොයාගත්තනේ. KD කියලා කියන්නේ CCl4 සහ ජලය අතර එහි ව්‍යාප්ති සංගුණකයනේ. right. එහෙනම් KD ප්‍රකාශනය මං ආයෙ ලියන්නම්. CCl4 කලාපය සහ ජලීය කලාපය අතර එහි ව්‍යාප්ති සංගුණකය. right. KD අගය කියලා කියන්නේ හරියටම කොච්චරක්ද වෙන්නේ? 75ක් වෙනවා. දැන් ළමයි අපි CCl4 කලාපය තුල Aගේ සංයුතිය හොයාගත්තා. කොච්චරයි කියලාද? 30යි මිලිග්‍රෑම්. ඔක බෙදන්න 100යි ඝන සෙන්ටිමීටර් වලින්. හරිද? right. හිතන්න මෙන්න මෙහෙම. සමතුලිත විට
ජලීය කලාපය තුල ග්ලයිකෝෆොස්ෆේට්ගේ ස්කන්ධය අපි සිම්පල් m කියලා ලියා ගත්තොත්. හරිද? ඔය m කියන ස්කන්ධය බෙදන්න ඝන සෙන්ටිමීටර් කීයෙන්ද? 500ෙන්. හරිද? දැන් මේක අපි ළමයි අපිට පුළුවන් විදිහට සරල කරගමු. 30 බෙදන්න තියෙන්නේ කීයෙන්ද? 100ෙන්. ඊට පස්සේ වැඩි වෙන්න ඕන m පල්ලෙහෙන් 500 මෙතනින්. හරිද? මේ බිංදු දෙක මේ බිංදු දෙකට ගානට කපලා දාන්න. හරිද? ඊට පස්සේ මෙතන 5යි 75යි කපන්න පුළුවන් කීයෙන්ද? 15ෙන්. හරිද? ඊළඟට මේ 15යි මේ 30යි කපන්න පුළුවන් දෙකෙන්. එහෙනම් m ව උක්ත කරගත්තොත් ළමයි m සමානයි කීයක් වෙනවද? 30 m සමානයි 2ක් වෙනවා. එහෙනම් m කියලා කියන්නේ මිලිග්‍රෑම් 2ක්. දැන් මේ අපි මිලිග්‍රෑම් 2යි කියලා හොයාගත්තේ සමතුලිත වුණහම ජලීය කලාපය තුල ඒහි ස්කන්ධයයි. අපෙන් ප්‍රශ්නේ ඇහුවේ මොකක්ද? අපෙන් අහන්නේ වැව් ජලයේ අඩංගු ඒග සංයුතියේ ppm වලින්නේ. ළමයි දැන් සමතුලිත වුණහම ජලීය කලාපය තුල තියෙන ග්ලයිකෝෆොස්ෆේට් ස්කන්ධය මිලිග්‍රෑම් 2යි නම් හරිද? CCl4 කලාපය තුල තියෙන ග්ලයිකෝෆොස්ෆේට් ස්කන්ධය මිලිග්‍රෑම් 30යි නම් ආරම්භක ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 500 ඇතුළේ තිබුණු ග්ලයිකෝෆොස්ෆේට්ගේ මුළු ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් අපි මොකද්ද කරන්න ඕන? මේ මිලිග්‍රෑම් 30යි මේ මිලිග්‍රෑම් 2යි එකිනෙක එකතු කරන්න. මොකද මේ කලාප සමතුලිතයට ව්‍යාප්ත වෙලා තිබුණු කලාප දෙකේම ග්ලයිකෝෆොස්ෆේට් කියන මුළු ස්කන්ධය තිබුණේ වැව් ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපිට පුළුවන් ළමයි ඝන සෙන්ටිමීටර් 500 ඇතුලේ තිබුණු මුළු ග්ලයිකෝෆොස්ෆේට් ස්කන්ධය හොයාගන්න මම එක m total කියලා දාන්නම්. එහෙනම් අපි කරන්න ඕන මිලිග්‍රෑම් 30ට මිලිග්‍රෑම් 2ක් එකතු කරන එකයි. හරිද? එහෙනම් මිලිග්‍රෑම් 30ට මිලිග්‍රෑම් 2ක් එකතු කරොත් ළමයි කොච්චරක් වෙනවද? මිලිග්‍රෑම් 32ක් වෙනවා. හරිද? දැන් මේ මිලිග්‍රෑම් 32ක ග්ලයිකෝෆොස්ෆේට් ස්කන්ධය තිබුණේ වැව් ජලයේ ඝන සෙන්ටිමීටර් 500කනේ. දැන් එහෙනම් අපිට පුළුවන් A ගේ සංයුතිය හොයාගන්න. රයිට්? හරි. එහෙනම් ළමයි අපි A ගේ සංයුතිය හොයමු. මෙතනින් වැව් ජලය කියලා දාගමු. මොකක්ද අපි කරන්න ඕන? 32යි මිලිග්‍රෑම් කියන ස්කන්ධය බෙදන්න පරිමාව ඝන සෙන්ටිමීටර් 500ෙන්. දැන් මේ 500 ළමයි ඝන ඩෙසිමීටර් වලට හරවන්න. එහෙනම් මෙතන ඝන සෙන්ටිමීටර් 500ක් ඝන ඩෙසිමීටර් වලට හරවන්න කිව්වොතින් 10 ඍණ 3ෙන් වැඩි කරන්න එපා. තේරුණාද? රයිට්. එහෙනම් මේක සුළු කරමු ළමයි. මේ 10 ඍණ 3 උඩට දැම්මොත් 1000ක් වෙනවා. 1000 500ෙන් කැපුවොත් 2ක් වෙනවා. 32 දෙකෙන් වැඩි වුණොතින් 64ක් වෙනවා. එහෙමනම් ළමයි වැව් ජලය තුල ඒහි සංයුතිය 64ක් වෙනවා. ඒකකය මිලිග්‍රෑම් per cubic decimeter. හරිද? ළමයි මතකද රසායනික ගණනයේ පොඩි සිද්ධාන්තයක් අපි ඉගෙන ගත්තා. තනුක ජලීය ද්‍රාවණයකදී 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන අගය හරියටම ppm වලට සමානයි කියලා. එහෙනම් 64යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන අගය හරියටම සමානයි 64යි ppm වලට. එහෙනම් වැව් ජලය තුල ඒහි සංයුතිය 64යි ppm වෙනවා. පැහැදිලිද ළමයි කියපු දේ? එහෙනම් මෙන්න ඒ ගමේ වැව් ජලය තුල හරි වැව් ජලයේ ග්ලයිකෝෆොස්ෆේට් වල සංයුතිය ppm වලින්. හරිද ළමයි? හරි. ළමයි රෝමාංක 3. හරි. මේක තමයි ගානේ වැදගත්ම කොටස. හරිද? මෙන්න මෙහෙමයි. මෙතනින් කියන්නේ වැව් ජලයෙන් ඝන සෙන්ටිමීටර් 1000ක් අරගෙන කාබනික බහු අවයවික රෙසිනයක් හරහා පෙරීමට සලස්වන ලදි කියලා ඉස්සෙල්ලාම කියනවා. දැන් ළමයි ඔය කාබනික රෙසිනය හරහා වැව් ජලය යවද්දී මොන වගේ දෙයක් වෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. හැබැයි කුමන හෝ ක්‍රියාවලියක් වෙනවා කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරිද?
ඊට පස්සේ අපිට කියනවා ඔය කාබනික රෙසිනෙන් පෙරුවට පස්සේ ලැබෙන පෙරණය තියෙනවනේ. ඔය පෙරණයේ දැන් ළමයි ග්ලයිකෝෆොස්ෆේට් ඉන්නවා. පෙරණයේ. හරිද? දැන් කරන්නේ මේකෙන් ගන්නවා ජලයේ ඝන සෙන්ටිමීටර් 500ක්. හරිද? දැන් ගන්නේ මේ පෙරණයෙන්. හරි. ඔය පෙරණයෙන් ඝන සෙන්ටිමීටර් 500ක් ගත්තාම ඒ 500 ඇතුළේ කැපිටල් A කියන ග්ලයිකෝෆොස්ෆේට් ඉන්නවා. ඊට පස්සේ කරන්නේ CCl4 ඝන සෙන්ටිමීටර් 100ක් ඉස්සෙල්ලා වගේම දානවා. හරිද? දාපුවාම මොකද වෙන්නේ? CCl4 සහ ජලය එකිනෙකින් ස්පර්ශව වෙන් වෙනවා සහ කැපිටල් A කියන කෘමිනාශකය කලාප දෙක අතරම ව්‍යාප්ත වෙනවා. ඊළඟට කියනවා මෙහෙම ඉහත පරිදිම පරීක්ෂා කළ විට ලැබුණු ශේෂයේ. ඒ කියන්නේ එහෙමනම් CCl4 කලාපය ඒ සමගම වෙන් කර ගන්නවා. හරිද? ඊට පස්සේ CCl4 කලාපය වාෂ්ප කරනවා. මෙවිට ලැබෙනවා ශේෂයක්. ඒ ශේෂයේ ස්කන්ධය ළමයි කොච්චරක්ද වෙන්නේ? මිලිග්‍රෑම් 4ක්ලු. හරිද? එහෙනම් ළමයි මෙන්න මේ අන්තිමට කියපු දත්තෙන් මොකක්ද අපිට හොයාගන්න පුළුවන්? සමතුලිත විට CCl4 කලාපය තුල A ගේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්නේ. right. එහෙනම් දැන් අපි අන්න ඔය වැඩේ කරමු. සමතුලිත විට CCl4 කලාපය තුල A හි සාන්ද්‍රණය හොයන්න කියලා කිව්වොත් A වල ස්කන්ධයේ මිලිග්‍රෑම් 4 කියන එක අපි බෙදමු ඝන සෙන්ටිමීටර් 100. හරිද? right. දැන් හිතන්න මෙන්න මෙහෙම. සමතුලිත විට ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 500 තුල තියෙන ග්ලයිකෝෆොස්ෆේට්ගේ ස්කන්ධය M1 කියලා දාගත්තොත්. හරිද? අපි සමතුලිත විට ජලීය කලාපය තුල ඒගේ සාන්ද්‍රණයත් හොයමු. එහෙනම් සමතුලිත විට ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 500ක තිබුණු ග්ලයිකෝෆොස්ෆේට්ගේ ස්කන්ධය M1 නම් එකී පරිමාව ඝන සෙන්ටිමීටර් 500 නම් ස්කන්ධය පරිමාවෙන් බෙදලා අපිට සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. දැන් KD යගේ කීයද ළමයි? CCl4 සහ ජලය අතර ඒහි ව්‍යාප්ති සංගුණකය 75යිනේ. එහෙනම් KD ප්‍රකාශනය තුල උඩින් ඉන්න ඕන කවුද? CCl4. පල්ලෙහාන් ඉන්න ඕන කවුද? ජලය. එහෙනම් දැන් ළමයි මේ දත්ත අපි KD ප්‍රකාශනයට ආදේශ කරමු. KD අගය 75ක් වුණා. හරිද? උඩින් ඉන්න ඕන CCl4 කලාපයේ සාන්ද්‍රණය. එහෙනම් 4 කියන එක බෙදන්න 4යි මිලිග්‍රෑම් කියන එක බෙදන්න ඝන සෙන්ටිමීටර් 100. හරිද? ඊළඟට ජලීය කලාපය තුල තිබුණු A ගේ සංයුතිය වෙන්නේ M1 බෙදීම ඝන සෙන්ටිමීටර් 500. හරිද? දැන් ළමයි මේක අපි සුළු කරලා ඉස්සරහට යමු. හරි? මෙතනින් ඝන සෙන්ටිමීටර් 75 දාගන්නම්. මෙතනින් 4 දාගන්නම්. ඊටත් පල්ලෙහෙන් ඝන සෙන්ටිමීටර් 100. ඊළඟට M1ව මෙතනින් දාගන්නම්. හරිද? ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් 500 මෙතනින් දාගන්නම්. right? දැන් 500 100යි මේකයි සම්පූර්ණයෙන් කපලා දාන්න පුළුවන්. 4 වරක් 5 කියලා කියන්නේ කොච්චරක්ද ළමයි? 20ක් වෙනවා. හරිද? මෙතනින් එහෙනම් 75යි M1 හරස් ගුණ වෙලා M1ව උක්ත කරගත්තොතින් 20 බෙදීම 75ක් වෙනවා. හරිද? 20 දැන් අපි 75න් බෙදමු. මේක අපිට 5න් කපන්න පුළුවන්නේ. 20ට 5ව තියෙනවා 4ක්. 20ට 75ට 5ව තියෙනවා 15ක්. එහෙනම් 4 බෙදන්න 15 වෙන්නේ. 4ට 15ව නැත. හරිද? 40ට 15ව තියෙනවා 2ක්. ඒ කියන්නේ 30යි. 10ක් ඉතුරුනේ 10ක් නම් 100යි. 100ක් නම් ළමයි 100ට 15ව තියෙනවා 6ක් 90ක් වෙනවා. ඕක ළමම 6යි කියලා දාගන්න. එහෙනම් මෙන්න සමතුලිත විට ජලීය කලාපයේ ඝන සෙන්ටිමීටර් 500ක තිබුණු ග්ලයිකෝෆොස්ෆේට් ස්කන්ධය. හරිද? හරි ළමයි දැන් රෝමාංක 3 අන්තිමට අපෙන් අහන්නේ හරිද? මේ වැව් ජලය කාබනික බහු අවයවිකයක් සමග පිරියම් කරාට පස්සේ ලැබෙන පෙරණය තුල ඒගේ සංයුතිය ppm වලින්. දැන් අපි හොයාගෙන තියෙනවා ළමයි ඔය පෙරණය සමතුලිතයකට දැම්මට පස්සේ සමතුලිතතාවයේ ඉන්නකොට ජලීය කලාපයේ ඒගේ ස්කන්ධය 0.26යි මිලිග්‍රෑම් කියලා
CCl4 කලාපය තුල ස්කන්ධය මිලිග්‍රෑම් 4යි කියලා. එහෙනම් ළමයි ඔය සමතුලිත විට ජලීය කලාපය තුලටයි CCl4 කලාපය තුලටයි බෙදිලා ගියේ හරිද මේ ඝන සෙන්ටිමීටර් 500 තිබුණු මුළු A ප්‍රමාණයනේ. දැන් මේ ඝන සෙන්ටිමීටර් 500 තියෙන විශේෂත්වය මොකක්ද ළමයි? එයාගේ විශේෂත්වය තමයි ඒක අපි ගත්තේ වැව් ජලයේ ඝන සෙන්ටිමීටර් 1000ක් හරි කාබනික බහු අවයවිකයක් එක්ක පිරියම් කරලා ඒක පෙරලා. හරිද ළමයි? right. දැන් අපිට එහෙනම් කරන්න පුළුවන් මෙන්න මේ දේ. මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 500 ඇතුලේ තිබුණු ආරම්භක මුළු A-වල ස්කන්ධය හොයන්න කියලා කිව්වොතින් ඒක අපි m total කියලා දාගත්තොත් ඒක හරියටම සමානයි සමතුලිත විට කලාප දෙකේම හිටපු A-වල ස්කන්ධයන් දෙකේ එකතුවට. එහෙනම් අපි කරන්න ඕන මිලිග්‍රෑම් 4ට 0.26 මිලිග්‍රෑම් එකතු කරන්න. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? 4.26 මිලිග්‍රෑම් වෙනවා. දැන් අපෙන් ඇහුවේ right මෙන්න මේ පෙරණයේ පවතින A හි සංයුතියයි. එහෙනම් දැන් අපි ඒ සාන්ද්‍රණය හොයාගමු. එහෙනම් දැන් අපි මම මෙහෙම පෙරණය කියලා ලියන්නම්. හරි කරන්න ඕන 4.26 මිලිග්‍රෑම් කියන එක බෙදන්න එකී ජල පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 500යි 500 වැඩි කරන්න 10^3යි ඝන ඩෙසිමීටර් වලින්. හරිද? right. දැන් ළමයි මේ 10^3 උඩට දැම්මොත් 1000ක් වෙනවනේ. 1000 500ෙන් කැපුවොත් 2ක් වෙනවනේ. එහෙනම් 4.26 කියන අගය ළමයි අපි වැඩි කරමු කීයෙන්ද? 2කින්. 4.26 කියන එක 2කින් වැඩි කරොත් 2 වරක් 6 12ක් වෙනවා. 2 වරක් 2 4 1යි 5ක් වෙනවා. 2 වරක් 4 8ක් වෙනවා. එහෙනම් 8.52 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට එනවා. right. දැන් අපෙන් ඇහුවේ ඔයාගේ ppm වලින්. right. මෙතෙන්ට අපිට දාන්න පුළුවන් පොයින්ට් එක තමයි තනුක ජලීය ද්‍රාවණවලදී 1.1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන අගය හරියටම සමානයි 1 ppm වලට. එහෙනම් ඔය සංයුතිය 8.52 ppm කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙන්න වැව් ජලය කාබනික බහු අවයවිකයක් සමග පිරියම් කරාට පස්සේ ලැබෙන පෙරණය තුල තියෙන ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය. පැහැදිලිද ළමයි කියපු දේ? හරි. රෝමාංක 4 අපෙන් අහනවා දැන් ඉහත නිරීක්ෂණය පැහැදිලි කරන්නලු. ඊළඟට කියනවා වැව් ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධ විද්‍යාත්මක නිගමනයකට එළඹීම සඳහා ගත යුතු අමතර මිනුම් සඳහන් කරන්න කියලා. දැන් රෝමාංක 4ට අදාළව ප්‍රශ්න දෙකක් අහනවා ළමයි. මේ නිරීක්ෂණ පැහැදිලි කරන්නලු. දැන් මොනවද අපිට ලැබුණු නිරීක්ෂණ? වැව් ජලය කියන එක පිරියම් කරන්න කලින් ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය 64යි ppm. හරිද? අර කාබනික රෙසිනය සමග පිරියම් කරාට පස්සේ ඒ වැව් ජලයේ හරිද? ඒගේ සංයුතිය ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය 8.52 ppm. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? කාබනික රෙසිනය සමග පිරියම් කරද්දී කැපිටල් A කියන ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය අඩු වෙලා තියෙනවානේ. එහෙනම් ළමයි දැන් වෙනසකට තියෙන්නේ අර කාබනික රෙසිනයනේ. එහෙනම් ওই කාබනික රෙසිනය මැද්දට පැනලා මොකද්ද මේ කරලා තියෙන්නේ? වැව් ජලයේ හිටපු ග්ලයිකෝෆොස්ෆේට්ව අවශෝෂණය කරගෙන තියෙනවා. ඒ නිසා වැව් ජලයේ තිබුණු ග්ලයිකෝෆොස්ෆේට්ගේ සංයුතිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ විදිහේ අඩු අගයක් ලැබුණේ. එහෙනම් ඉහත නිරීක්ෂණය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ උත්තරයක්. කාබනික රෙසිනය විසින් ග්ලයිකෝෆොස්ෆේට් අවශෝෂණය කර ඇත. මේ නිසා කාබනික රෙසිනය සමග පිරියම් කිරීමෙන් පසු ලැබුණු පෙරණය තුල ග්ලයිකෝෆොස්ෆේට් හි සංයුතිය 8.52 ppm දක්වා අඩු වී ඇත. අන්න ඔය උත්තරේ දෙන්න පුළුවන්. හරිද? ඊළඟට තව දෙයක් අපෙන් අහනවා වැව් ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධ විද්‍යාත්මක නිගමනයකට එළඹීම සඳහා ගත යුතු අමතර මිනුම්. දැන් කතාව මෙන්න මේකයි ළමයි. හරිද? වැව් ජලයේ එක තැනක විතරක් වතුර සාම්පල් එකක් අරගෙන අපිට එක නිගමනයක් දෙන්න බෑ මුළු වැව් ජලය සඳහාම.
එහෙනම් අපිට සිද්ධ වෙනවා ළමයි ඔය කියන වැවේ ස්ථාන කීපයකින් තෝරාගත්ත නිශ්චිත ස්ථාන කීපයකින් ජල සාම්පල අරගෙන මේ ප්‍රැක්ටිකල් එක ඔය විදිහටම කරන්න. කරලා ඒ එන අගයන් අධ්‍යයනය කරන්න එක. හරිද ළමයි? ඒ වගේමයි ළමයි එක දවසක් විතරක් ඔක කරලා හරියන්නේ නැහැ. මොකද සාමාන්‍ය කෘෂිකාර්මික ක්‍රියාවලියක නිරත වෙන ගමක් නම් හරිද රසායනික පොහොර හරි කෘමිනාශක හරි භාවිතය වැඩි කාලයක් තියෙනවා අඩු කාලයක් තියෙනවා. ඒ නිසා ළමයි වසරේ විවිධ කාලයන් වලදී වැව් ජලය සඳහා මෙන්න මේ පරීක්ෂණය නැවත කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මෙහෙම උත්තරයක් දෙමු මෙන්න මේකට. ඇහුවේ වැව් ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධ කරන විද්‍යාත්මක නිගමනයකට එළඹීම සඳහා ගත යුතු අමතර මිනුම්නේ. අපි මෙහෙම උත්තර දෙකක් දෙමු. වැවේ විවිධ ස්ථානවලින් ගත් ජල සාම්පල සඳහා ඉහත පරීක්ෂණය සිදු කරන්න. හරිද ඒක එකක්. අනිත් එක තමයි වසරේ විවිධ කාලවලදී ඉහත පරීක්ෂණය නැවත සිදු කරමින් වැව් ජලයේ ඒහි සංයුතිය අධ්‍යයනය කරන්න. පැහැදිලිද? අන්න ඔය කතාව ළමයි අපිට කියන්න පුළුවන්. රයිට්? එහෙනම් රෝමාංක 4න් මේ ගාන ළමයි ඉවර වෙනවා. මං අන්තිමට තව දෙයක් කියන්නම් ළමයි. මෙන්න මේ දැන් අපි හදපු ගාන තියෙනවානේ. මේ හදපු ගාන ළමයි මේ විදිහටම කලින් ඇවිල්ලා තිබුණා 2005 අවුරුද්දේ 6A ගාන විදිහට. හැබැයි 2005 අවුරුද්දේ ආපු ගානට වඩා මේ ගාන හරි පැහැදිලිව අහන්න ඕන දේවල් ටික අහලා තියෙනවා. එහෙනම් මේ ගාන හැදුවට පස්සේ හැම ළමයෙක්ම පාස් පේපර්ස් පොත අරගෙන 2005 අවුරුද්දට යන්න. 2005 අවුරුද්දේ රචනා පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට යන්න මේ විදිහෙන් ප්‍රශ්නයක් ඔයගොල්ලෝ දකිවි. ඒ ප්‍රශ්නෙත් ළමයි කරන්න. තේරුණාද? එහෙනම් මේ ප්‍රශ්නේ ළමයි ආයෙත් පාරක් හොඳින් අධ්‍යයනය කරලා තනියම හදන්න. හරිද? ඊට පස්සේ ළමයි ටයිමින් හදාගන්න. මේක තව දෙපාරක් තුන් පාරක් ටයිමින් තියලා හදාගන්න. මේ වගේ ගානක් විනාඩි 15කටත් වඩා අඩු කාලයකින් හදන්න ඕගොල්ලෝ පුහුණු වෙන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් හොඳින් වැඩ කරගෙන යන්න.